නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කායං ච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයං ච සක්කාය නිරෝධං ච සක්කාය නිරෝධගාමිනී පටිපදං තීති. දවසේ අනුග්‍රහක පවතුන් මූලිකව සිටින්නා වූ ප්‍රඥා නාලිකා වතුල සද්ධර්මය ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන ලෝකවාසී ලක්වාසී සදහැවර පින්නත ආරාධිතින්ගේ ඉල්ලීම අනුව ඔවුන් ලබා දෙන මාතෘකාවක් තුළට ඔවුන්ගේ සීමාව තුළ සද්ධර්මය ගලපන්නටයි අපි සූදානම් වෙන්නේ. මම දකින දෙයක් තමයි මේ මිනිස්සුන් ජීවත් වෙනකොට අනුගමනය කරන ප්‍රතිපදාව බුදුදහමට අනුව විවරණය කළොත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව සදහම් වැටහෙන්නේ නැති අය යන්නේ අනුසෝතගාමී මාර්ගයේ. ඒක වෙනස්කම් තියෙන්න පුළුවන්. පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ, උගත්කම් ඔස්සේ, නුගත්කම් ඔස්සේ, ධනවත්කම් ඔස්සේ උත්පත්කම් වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ අනුසෝතගාමී ප්‍රතිපාගාමීන්ට ලෝකේ සීමිත සැපතක් ලබන්න පුළුවන්. හැබැයි ලෞකික ලෝකෝත්තර කියන සැප සම්පත් ලබන්න අනුසෝතගාමීන් කිසියෙකුටත් බෑ. ඔහු පටිසෝතගාමී වෙන්න ඕන, නැත්නම් ඔහුගේ දර්ශනය වෙනස් වෙන්න ඕන. මේ වැරදෙන මිනිස්සුන්ට නිවැරදි මාර්ග කියලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේම කරලා තියෙන්නේ. වැරදුන මිනිස්සු වශයෙන් පෘථග්ජන අය නිවැරදි මාර්ග තේරුම් ගන්නව ඇරුණාම උන්වහන්සේ වන්දින පුද්ගලයෙක් බවට පත් කරලා වැඳුම් කිදුම් කළ පමණින් නිවැරදි දේ ගන්න බැරුව යනවා. ඒ වැඳුම් පිදුම් කිරීමත් ආපහු අනුසෝතගාමී ප්‍රතිපදාවේ විපාක දෙන හොඳ පැත්තට හැරෙන එක විතරයි වෙන්නේ. මේ අපේ රටේ බෞද්ධ පෘථග්ජන බෞද්ධයෝ ඉන්න තැන. නමුත් කරත්තෙන් ගිය, අස්ස කරත්තෙන් ගිය, පයින් ගිය මිනිසුන් හිටපු සමාජයේ මිනිසුන්ට බුදු සමය තේරුම් ගන්න පුළුවන් වුණා නම් ಭಾರತය තුල මේ වාඩි වෙලා ඉන්න තැනදලා ලෝකේ ඕනෑ කෙනෙකුගේ මොන බලන්න පුළුවන් තරමට තාක්ෂණය දිනු වෙලා තියෙනවා. ඒ වගේම මොළය දිනු කරලා තියාගෙන මිනිස් වර්ගයාට මේ සියුම් දහම වටහා ගන්න බෑ කියන එක අපට අපි කරගන්නා වූ මදිකමක්. ඒ නිසා ඒ උන්වහන්සේ වදාළ කරුණානුසාරයෙන් අපිව තේරුම් ගැනීමයි මෙතන කරන්න ඕන. ඒ සඳහා මම කෙලින්ම මාතෘකාවට යන්න තමයි ඔබට ගත්තේ. මාතෘකාවක් බුදුන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේලාට, මහණෙනි මම ඔබට සක්කාය දේශනා කරන්නයි යන්නේ. සක්කායේ හේතුව සහ සක්කාය නිරෝධයත් මාර්ගයත් දේශනා කරන්නත් යන්නේ කියලා ගත්තාම මේකේ ඔක්කොම බණ ටික තියෙනවා. ඒක ඉතින් පාසල් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සීමාවේ ඉන්නේ නැතුව අපි පැහැදිලි කරන මට්ටමට තේරුම් ගන්න ඔබට හැකියාව තියෙන්න වෙනවා. දැන් මමත් ඔය පාසල් අධ්‍යාපනය ලැබු කෙනෙක් වශයෙන් ඕකට සක්කාය දිට්ඨිය කියන්නේ මමගේ කියන හැඟීම කියන එකක් ඒ කාලේ පාඩම් කරගත්තා. ඔබටත් එහෙම පාඩම් නැති. මට හමු වෙනවා මේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා වචනයක්. අරමුණු තුලයි සක්කාය දිට්ඨිය තියෙන්න ඕන. ඒ වගේම එතන අහනවනේ කතමංච බික්කවේ සක්කාය, මහන්නේ කුමක්ද සක්කාය කියන්නේ කියලා. පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. ඒකට සක්කායට නමක් තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න ඕනනේ. අන්න එහෙමයි අපි මාත්‍රකාවට එන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන වෙනම සූත්‍රයකුත් තියෙනවා. චුල්ල වේදල්ල නම් වෙනම සූත්‍රයකුත් තියෙනවා. අහපුවම ওই දීප උත්තරවල
සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන එක. එතකොට සක්කාය සමුදය කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධය හට ගැනීම. පංච උපාදානස්කන්ධය සක්කාය හට ගන්න හේතුව. මේක පොතේ නෙමෙයි තියෙන්නේ. මේක තිබෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕනෑ කෙනෙක් තුළ. අතක තබා ගන්න. ඒක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇරුණාම කය කියන අර්ථයෙන් ගන්න ගියාම ලොකු අමාරුවක වැටෙනවා. මොකද සක්කාය සමුදය පැහැදිලි කරන්න බෑ කය කියලා ගත්තොත්. සමුදය යටතේ අපි පැහැදිලි කරමුකෝ ඒක. මේ සඳහා මෙන්න මෙහෙම කෙටියෙන්ම අපි යමු. ඔබට ඇස කන නාසය දිව කය කියලා දොරවල් පහක් තියෙනවා, මනෝද්වාරයකුත් තියෙනවා, කල්පනාව. මේ පස් දොරට බාහිරේ තියෙන වස්තුන් ගැටීමෙන් තමයි අපට අරමුණු ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස ඒවා ආශ්‍රයෙන් මතක තබා ගත්තාම බාහිරින් නැතුවට කල්පනාවෙන් හෝ හීනෙන් ඔක්කොම පේනවා. මනෝද්වාරය කියන්නේ ඒකට. මේවට හමු වෙනවට කියන නම් තමයි රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. 6යි. මෙන්න මේ රූප විඳින්න ගියාම තමයි වේදනා චෛතසිකේ පහළ වෙන්නේ. වේදනාව කියන්නේ ඇසේ හමු වෙන රූපය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවට. සංඥාව කියන්නේ ඒක ඇසේ රූපයක් වශයෙන් හෝ හරි වැරදි වශයෙන් හෝ හඳුනනවට. සංඛාරය කියන්නේ ඒක මිතුරා හෝ හතුරා වශයෙන් කැමති හෝ අකමැති වශයෙන් එකට ඇලෙනවට ගැටෙනවට. විඥාන කියන්නේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් සිදුවන දේ අඩුපාඩුවක් නැතුව විශේෂයෙන් දැනගන්නවට. එතකොට සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ මේ ඇස කන නාසය දිව කය සහ සිත කියන දොරවල් 6 නිසා මිනිසාට වේදනා 6කුත් සංඥා 6කුත් සංකාර 6කුත් විඥාන 6කුත් පහළ වෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ පහළ වෙන්නේ එහෙනම් දොරවල් 6 නිසා නොවේද? දොරවල් 6 නිසා නම් පහළ වෙන්නේ අරමුණු නිසා නොවේද? අපි ඒක එතන කියන්නේ නෑ එහෙම. ඔය සිංහලට පරිවර්තනය කරන්න ගියාම වෙච්ච වැරද්දක් වෙන්නේ නැති එක. දැන් එහෙමනම් අපිට අවබෝධය තුළ අපට එන්න පුළුවන්කමක් තිබෙනවා බුදු සමයේ පංචස්කන්ධය කියන්නේ කායට නෙවෙයි. අපි සමාජයේ එහෙම එකක් පාඩම් කරගෙන තිබුණාට කායට කියන නමක් නෙවෙයි ඒක. දැන් මේක සක්කාය බවට පත් වෙන්නේ කොහොමද? පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය වෙනවා. මොකද ඒ පංච උපාදානස්කන්ධය කියන වචනෙන් කියන්නේ මේක හටගෙන නැසුනහම හේතු ඉතුරු වෙනවා කියන එක. මේකට කියන නමක් තමයි මම ත්‍රිපිටකෙන් තෝරාගත්ත පාලි භාෂාවෙන් තියෙන එක සිංහලට නගලා අවශේෂ නිරෝධය. හේතු ඉතුරු වී අවසන් වීම. අරමුණ හටගෙන මොහොතෙන් නැසෙනවා. නමුත් හෙට හෝ අනිද්දාට ප්‍රවෘත්ති විපාක වශයෙන් උපදින්නටත් ජීවිතෙන් එහා පැත්තට ගියොත් උපාදානය තුළ ප්‍රතිසන්දි විපාක දෙන්නත් හේතුවක් ඉතුරු වෙනවා. ඒ නිසා පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය බවට පත්වීම තුළ ඒ උපාදානය තුළ සසරේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒකට අපි හොයාගන්නවා බුදුන් වහන්සේ වච්චගොත්ත බමුණට ප්‍රකාශ කළා වූ ප්‍රකාශයේ පමණක් සූත්‍රය ගන්න නැතුව ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වච්චගොත්ත පිරිවැජේ මම මේ සත්වයින්ට උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන තුරු විතරයි. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. උපාදාන වෙන හැටි සහ මිදෙන හැටි තේරුම් ගන්න පංචස්කන්ධ ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව බෑ. දරුවෝ උපාදානයේ වචනෙන් පාඩම් කරනවා. ඒක කොහෙ වෙනවද කියලා දන්නේ නැහැනේ. දැන් බලන්න මෙහෙම එකක් නැද්ද කියලා. අපි පිළිගන්නවා මිනිස්සු පව් රැස් කරලා පව් එකතු කරලා පවෙන් පරලෝ යනවා. අපි පිළිගන්නවා මිනිස්සු පින් රැස් කරලා පිනෙන් පරලෝ යනවා. අපිට පිළිගන්න වෙනවා ලෞකික ධානලාභීන් ධාන එකතු කරලා ධානෙන් පරලෝ යනවා. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. දැන් ඒක බුද්ධ වචනට ගැලපුවොත් මේ පරලෝ යන්නේ උත්පත්ති මොකක් නිසාද? පව් උපාදාන නිසා, පින් උපාදාන නිසා, ධාන උපාදාන නිසා. එනම් පංචස්කන්ධය කියන එක පහළ වෙන්න ඕනේ ඇසේ කනේ නාසයේ. ඒක උපාදානස්කන්ධය වලටපත් වෙන්නේ තම තමන්ට රුචි පරිදි බෙදන්න හදන්න අල්ලගන්න යාමෙන්. ඒකට කියන නම මොකද්ද දන්නවද? අපි එහෙම වචනෙන් කිව්වේ නැහැ.
ඒ ඇහැට කනට නාසයට දිවට කයට එන දේ මනෝද්වාරික එන දේවල් ඒකට කියනවා ඒතං කියලා. එය ඒතං මම. ඒ මගේ. ඒතෝ අහං අස්මින්. ඒ මම මගේ. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. අන්න පංචස්කන්ධේ පහළ වුණා එක මගේ මම මගේ ආත්ම කොට ගත්තා. දැන් පංචස්කන්ධේ ආත්ම වුණා. පංචස්කන්ධේ ආත්ම වුණොත් එතකොට මගේ මම කොට ගැනීම තුළින් මොකද වෙන්නේ? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ. පංචස්කන්ධයේ පහළ වීම වෙනයි මමත්වෙන් ගැනීම තමයි උපාදානය කියන්නේ. දැන් මායයට බැඳේ. අන්න සක්කාය. එතකොට එහෙමනම් මේ සත්වයා බුදුන් වහන්සේ පහළ නෝ සමාජයේ පව තුළ පින තුළ ධානය තුළ අපාය තුළ දිව්‍ය ලෝකයේ තුළ බ්‍රහ්ම ලෝකයේ තුළ මනුස්ස ලෝකයේ තුළ පංච උපාදානස්කන්ධ යානයට ගොඩ වී සසර සැරිසරනවා. ඒකෙන් බහින්න බෑ. නරක තැන් වලට වඩා හොඳ තැන් වලට තව හොඳ තැන් හොයමින් ඇවිදින්න ඇරුණාම ගැලවෙන්න බැරි වුණා. මන්දයත් ස උපාදානස්ස ඇරුණාම නෝ අනුපාදානස්ස පැහැදිලි කරලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්න මේ ඔබ කතා කරලා තියෙන මේ පෙන්නන ඉලක්කෙන් එහා පැත්තට මේ උපාදානෙන් මිදෙන මාර්ගය මේ පවතින්නේ. දැන් මොකද්ද සක්කාය සමුදය කියලා පෙන්නන්නේ? අන්න එතකොට තමයි අර රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් හරි අපට ගලපන්න බැරි වෙන්නේ. ච තණ්හා කායෝ කියලා පෙන්නනවා. එමත් නැත්නම් යායම් තණ්හා පෝනෝ භවිකා තත්ත නන්දිරාග සහසලා తත්‍ර తත්‍ර අභිනන්දිනී. එතන ඇලෙන්නා වූ කිසියම් තණ්හාවක් ඇද්ද? අපිට අදාළ පැත්ත විතරක් ගමු, අනිත්ව ගන්න නැතුව. ඇසේ රූපය මුල් කොටගත් රූප තණ්හාව. කනේ ශබ්දය මුල් කොටගත් ශබ්ද තණ්හාව. නාසයේ ගන්ධය මමත්වෙන්ගත් ගන්ධ තණ්හාව. දිවේ රසය, කයේ පහස, හිතේ අරමුණ. එතකොට තණ්හාව තියෙන්නේ අර රූපේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ අරමුණටනේ. ඒකනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හා කියන්නේ. දැන් කායට ගත්තොත් එහෙම තණ්හායට ගලපන්න බෑ නේද? අන්න එහෙමනම් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවට පෙන්වන්නේ මේ ස්කන්ධ පංචකයට තණ්හා එකතු කරපුවම තමයි මේ හේතු ඉතුරුයි අවසන් වෙන්නේ. ඒක සක්කාය දිට්ඨියට බැඳෙනවා කියලා කියනවා. ඒක එකතු වෙන හැටිත් පෙන්නනවා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල පෙන්නනවා එකකින් තේරුම් ගන්න. ඇසට රූපය හමු වීමේදී ආලෝකයේ උදව්වෙන් ඉදිරියේ තියෙන රූපේ සටහන ඇසේ කාචය තුලින් ගමන් කරන ආලෝක කිරණයක් මගින් ඇසේ ප්‍රසාදයේ මත පහළ වෙනවා සෙවණැල්ලක් වශයෙන්. ඒකට ගෝචර රූපය කියනවා, ඇසේ පෙනෙන සුභාට ප්‍රසාදය කියනවා, ඒක හඳුනා ගන්න සිට චක්කු විඥානය කියනවා. මේ තුන එකතු වුණාම එතන පහළ වෙන චෛතසිකයට ස්පර්ශ කියලා කියනවා. ස්පර්ශය අපි විඳිනවා කැමැති අකමැති ආකාරයෙන්. සැප දුක් උපේක්ෂා වශයෙන්. විඳින්න ගියාම අපි ඒක කැමැති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. ඒකට කියනවා තණ්හා වේදනා පච්චා තණ්හා. දැන් තණ්හා උපාදාන බව අන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වුණා. තණ්හා උපාදාන නම් අවිද්‍යා සංඛාරා. සංසතරට බැඳෙන හැටි. සක්කාය සමුදය. දැන් බුදුබණ අහලා මොකද වෙන්නන්නේ? සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන කියලා කියනවා. සෝවාන් වෙන්නේ එහෙමනේ. එහෙනම් අරමුණෙන් අරමුණට ඒ අරමුණේ තියෙන දේවල් මගේ ආත්ම කොට ගැනීමෙන් සක්කාය දිට්ඨි දහස් ගණනක් මිනිස්සෙන්න තියෙනවා. ඒ වගේම තේරුම් ගන්න ඕන අරමුණෙන් අරමුණට මොකුත් යන්නේ නැහැ. ඒතර හටගෙන නැසෙනවා. හේතු ඉතුරු නිසා සංසාරික සම්බන්ධයක් තිබුණාට ස්කන්ධ පහෙන් එහාට මොකුත් යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගත්ත නිසා හේතු ඉතුරු නැසෙනවා. යනවා මෞකසින් බිහි ජීවිත අවසානයේ දක්වා යන ආත්මයක් අපට නැහැ. අන්න එහෙමයි ආත්ම දෘෂ්ටිය කැඩෙන්නේ. ඒ මොහොතේ එන අරමුණ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳෙනවා ඇරුණාම මේ ආත්මය කියලා කතා කළාට එහෙම පවතින ආත්මයක් අපට නැහැ. ඔය හින්දු දහමේ පෙන්වයි කියනවානේ මරණයෙන් එහා පැත්තට යන අංගුෂ්ටි මාට්ට පුත්‍ර කියලා ආත්මයක් හදවත ඇතුලේ තිබුණායි කියලා. ඔය ලෝකේ පවතින ධර්මයන් ගැන පෙන්වනවානේ මරණයෙන් පස්සේ ආත්මය සදාකාලික ස්වර්ගයට යන හෝ නිරේට යනවායි කියලා. නමුත් ස්කන්ධ පංචකෙන් එහාට මොකුත් යන්නේ නැහැ. ඒකට මොකුත් ආවෙත් නැහැ. හැබැයි ඒකට ඇතුළත පවතිනා වූ අවිද්‍යාව නම් හේතුවක් තියෙනවා. ඒ නිසා. දැන් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරලා මේක තේරුම් ගත්ත පුද්ගලයාට නේද සක්කාය තේරෙන්නේ. දිට්ඨි. මේ රූප වේදනා සංඥා සංකාර පහට නේ මමත්වෙන් ගත්තාම සක්කාය දිට්ඨියවත් පංච උපාදානස්කන්ධය. සංකිට්ඨන පංච උපාදානස්කන්ධ දුක්ඛාරනේ. ඉතින් ඕකට තව වචන දෙකක් තියෙනවා. මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාසත් මේ විස්තර වෙන්න ඕනේ කියන එක.
විස්තර කරන්න ගියොත් පැය දෙකක් විතර යනවා මම මෙහෙම කියන්නම්. මේ ස්කන්ධ පංචකයට එන දේ අල්ලාගත්තාම මමත්වයෙන් හැදෙන බව දන්නේ නැති පුද්ගලයින්ට ආගම නිසා, ජාතිය නිසා, රට නිසා, මෙලොව නිසා, පරලොව නිසා තව නොයෙකුත් මතිමතාන්තර නිසා මේ හැම එකක්ම සක්කාය බවට පත් වෙනවා. ඒ සක්කාය. නැත්නම් විචිකිච්ඡාව. සැක ඇති වෙනවා. පංචස්කන්ධය දන්නේ නැති පුද්ගලයා පංචස්කන්ධය අල්ලා ගැනීමෙන් සැකේ හදා ගන්නවා කියලා පෙන්නනවා. එහෙනම් සසර ගමන සසර දුක පංචස්කන්ධය ආත්ම කොට ගත්තා වූ ඉගැන්වීමක් නිමා වෙන්න නම් එහෙනම් පංචස්කන්ධය අනාත්මය පිළිගන්න වෙනවා. මම මතක් කළා මේ හටගෙන නැසෙද්දී හේතු ඉතුරු වෙන එක උපාදානය කියලා. හටගෙන නැසෙද්දී හේතු ඉතුරු නොකර අවසන් කරන්න අපට හැකියාවක් තියෙන්න ඕන. එහෙනම් කෙලස් කියන જાතිය විනාශ කරගන්නට පුද්ගලයෙක් වශයෙන් භාවිතා කරන්නා වූ බාහිර ශික්ෂාපද සමාදානයක් තුළ බැරි බව. ශික්ෂාපද සමාදානය හොඳයි සමාජයේ තමන් ඉන්න සීමාවක ඉන්න ඕන. නමුත් ඒකෙන් මේ අනාත්ම දර්ශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පොතපත උගන්වන අජයවෘත ගෝවෘත සුනකවෘත කියන එක වෙනුවට පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මොනම ශික්ෂාපදයක් තුළ සංවරලා හිටියත් ශික්ෂාපද සංවරයේ උදේ ඉඳලා හවසට ඉන්න කෙනෙක් රකින්නේ. උදේ සිල් ගත්ත කෙනා හවස වෙනකන් ඉන්න ඕන. එහෙමනේ ශික්ෂාපදේ රැකෙන්නේ. නමුත් ස්කන්ධ පංචකෙන් පංචකෙට මොකවත් එන්නේ නැද්ද? එතකොට සිල් තියෙන්නේ. එතන සිල් තියෙන්නේ පුද්ගලයෙක් වශයෙන් ඉන්න කියලා ගත්තාම ඒ නිසා ඒක සම්මත හික්මීම. ඒක ඉන්න ඕන. නමුත් සීලබ්බත පරාමාසය කැඩෙනවා කියන්නේ මේ ක්ලේශයන් හටගන්නේ ස්කන්ධ පහෙන් පහට, ක්ලේශයන් නැතෙන්නත් ඕන ස්කන්ධ පහෙන් පහට, ස්කන්ධ පහ පාවිච්චි කරන්න තේරෙන්න වෙනවා. එහෙනම් අර අජයවෘත ගෝවෘත සුනකවෘත කියලා අපිට උගන්වලා තියෙන ඉන්දියාවේ තිබිච්ච අපේ රටේ නැති ටික විතරක් නෙවෙයි. මම හරි විහිළුවට වගේ කියන දේවල් තියෙනවානේ. එළුව විදිහට, ගවයෝ විදිහට, සුනකයෝ විදිහට බත් කන අය ඉන්න අය මේ රටේ නෑනේ කවුරු. බෞද්ධයෝ අතර. එහෙනම් ඔක්කොටම සීලබ්බත පරාමාසය කැඩිලා ඇතිනේ. නෑ ඒ වෙනුවට ගත්ත සීලබ්බත පරාමාසයක් තියෙනවා. පෘථග්ජන සියලු දෙනා පංචශීලයේ සිට උපාසම්පදා සීලය දක්වා ඉන්න සීලබ්බත පරාමාසයක් තුළ බව තම තමන් තේරුම් ගනිත්වා. මට වෙන කරන්න දෙයක් නෑ. බුදු සසුන සම්පූර්ණයෙන්ම සීලබ්බත පරාමාසය තුළ කියලා මට මතකයි අගමහා පඬිත වල්පොල රාහුල මහමුදුරන් වහන්සේ පවා දේශනා කරලා තිබුණා. අපි තේරුම් ගන්න ඕනේ ඒක. ඒ නිසා මේ දැන් මෙන්න මෙතන තේරෙනකොට මොකද වෙන්නේ? සෝතාපන්න කියන්නේ ඇයි? සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භ වෙන්නේ සෝවාන් නෙවෙයි. ඊට මෙහා පැත්තේ කට්ටිය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලියනවා කියනවා පාඩම් කරනවා යනවාම යන්නේ නැහැ කවුරුත්. මතක තබා ගන්න. ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගය ආර්ය. ආර්ය කියන්නේ සෝවාන් වෙනවාට. අනාර්යයනේ ලියනවා කියනවා පාඩම් කරනවා. ඒගොල්ලෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාවේ ඉන්නේ. දැන් එතකොට මොකද වෙන්න ඕන කාරණාව? අන්න දැන් අපි හොයාගන්නවා සංයෝජන. දස ඉමානි වික්කය සංයෝජනානි පංචෝරම් භාගයාගේ සංයෝජනානි පද්‍යුත් උද්දම් භාගයානි සංයෝජනානි. දැන් මේ පුද්ගලයාට දැන් මොකද කරන්න තියෙන්නේ? ඔහු පුද්ගලයෙක් වශයෙන් අනිත් අයට පේන්න හිටියට අනිත් අය සමග සම්බන්ධතාව පැවැත්වුවාට ඔහු පිළිගන්නවා ඔහු ඇසෙන් කන්නා වූ අරමුණේ විනාශය, කනින් ගන්නා වූ අරමුණේ විනාශය, අරමුණෙන් අරමුණට ඉපදෙන මැරෙන කෙනෙක් බව. දැන් මොකද්ද යාට තියෙන්නේ? බණ තේරෙන්න ඉස්සර වෙලා එයාට හදාගත්ත ලෝකයක් තියෙනවා. ඔය බණ ටික කවුරු හරි තේරුම් ගන්න පෙර ළමයි සමාජයේ ජීවත් වෙනවානේ, දරුවෙක් වශයෙන්, දුවෙක් පුතෙක් වශයෙන්, අම්මෙක් තාත්තෙක් වශයෙන්, සේවකෙක් ස්වාමියෙක් වශයෙන්. මේවාදී කටයුතු කරන්නේ ස්කන්ධ පංචකය මුල් කොටගෙන නෙමෙයි, පුද්ගලයෙක් වශයෙන්. ඒ නිසා ලාභය, අලාභය, සැප, දුක, නිന്ദා, ප්‍රශංසා මේවට ඇලෙනවා, ගැටෙනවා. ඇලීම ගැටීම තුළින් ඔහුගේ චිත්තාභ්‍යන්තරයට ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙනවා. අන්නේ බලවත් වෙන එකට කියනවා යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති කියලා. අනුසය අයිතුරු කරන්න පටන් ගන්නවා ළමා කාලේ ඉඳලා අපි. එන්නේ යම් කිසි පුද්ගලයෙක් තරහෙන් කටයුතු කළොත් කල් යනකොට මේක බලවත් වෙන බව ඔබටම තේරෙවි. ඒ තමයි මූලය බලවත් වීම. මේකට තමයි බුදුන් වහන්සේ පෙරහීම කියලා පෙන්වන්නේ. දුකට හේතු තමන්ගේ චිත්තාභ්‍යන්තරයට තබන්නේ අර මමත්වෙන් අරගෙන අර තණ්හා උපාදාන භව යටතේදී. දැන් ඉතින් මේවා ඇහැට කනට ගැටෙනකොට මට පේනකොටත් මායාට අඳුකල වගේ කියලා තමන් නොසන්සුන් වෙනවා.
ඇසෙන් පේන කාරණා නිසා සංසුන් වෙනවා. කනින් දැනෙන කාරණා නිසා සංසුන් වෙනවා. නාසයෙන් දැනෙන කාරණා නිසා සංසුන් වෙනවා. ඒ වගේ අපව නොසන්සුන් කරන කාරණා බවට පත් වෙනවා ලෝකේ තියෙන ඔක්කොම ඊට පස්සේ. ඉතින් සැනසෙල්ලේ ඉන්න පුළුවන්. මේ සමාජයේ දන්නේ නැහැ මේ බාහිර සාධකයේ පුංචි ප්‍රත්‍යක් විතරයි Taman හිතේ හදාගත්ත දේ තමයි මේ මතුවෙන්නේ කියලා. මේක පෙන්වන හොඳ සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා කීර රුක්ඛෝපම සූත්‍රය කියලා. හරි ලස්සන උපමාවක් ගලපගත්තා. අපි කියමුකෝ රබර් ඇටයකින් ගහක් හැදෙනවා, කොස් ඇටයකින් ගහක් හැදෙනවා. අවුරුදු 15ක් විතර යනකොට මේක හොඳට තරුණ ගහක්. කොළයක්වත් කැඩුවේ නැත්නම් මේකේ කිරි තියෙන බව කවුරුත් දන්නේ නැහැ. නමුත් ගහ වැඩෙනකොට කිරි එකතු වෙනවා ඇතුළට. කේටරියක් අරන් ගිහින් මේකේ පස්පලකට කෙටුවොත් පස්පලෙන් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි කියලා උන්වහන්සේ වදාහරනවා. අන ළමා කාලේ සිට අවුරුදු 15ක් හෝ 20ක් හෝ 30ක් හෝ 40ක් අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් පාවිච්චි කරලා ලෝභ දේශ මොහ එකතු කරගත්තාම ඇහැට රූපය හමු වෙන එක, කනට ශබ්දය හමු වෙන එක, නාසයට ගන්ධය හමු වෙන එක, දිවට රස හමු වෙන එක, කයට පායස හමු වෙන එක තමයි අර කිටේරි පාර කියලා කියන්නේ. එක් පුංචි පත්‍යක් විතරයි. එන්නේ ගහේ තියෙන කිරි වගේ අපේ ඇතුළේ තියෙන ලෝභ දේශ මොහයයි එන්නේ. අපි මේකට ලෝකෙට දොස් කියනවා. එහෙනම් අපි හදාගත්ත දුකක නෙවෙයි ඉන්නේ. දැන් ස්කන්ධ පංචකය අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වේ, අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවේ කියන එක තේරෙන්න ඕන. මේකට අපි අලුත් නමක් දාමු. අලුත් නමක් නෙමෙයි, තියෙන නමක්. නමුත් මම මේක ගලපනවා හරියටම. දැන් බුදුරජාණන් වහන්සේ සෝවාන් ගැන දේශනා කරලා තියෙන්නේ කොහොමද? සීල සූත්‍රයේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරයියාති. පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානාත්මය තේරෙන්න ඕන සෝවාන් වෙන්න. එහෙනම් සෝවාන් නැති අය පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ නිස්සුකාත්මකට අරන්නේ දින්නේ. ඒ නිත්‍ය සුඛාත්ම කියන එකේ තේරුම එහෙනම් ඒතං මම යතු හමස්මින් ඒසෝ මේ අත්තා මගේ මම මගේ ආත්ම කොට ගැනීමයි. ලෝකයේ අසසර ඇවිදින්නේ ස්කන්ධ පංචකයට එන දේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුල බව වැටහෙන එකට කියනවා ආර්ය භාවයටපත් වීම කියලා. ඊට පස්සේ උහුට මේ නිත්‍ය සුඛාත්මය පිළිගන්න බෑ. මොකද ඒක තුල තමයි සතර හැදෙන්නේ, අවශේෂ නිරෝධය සිදු වෙන්නේ. දැන් ඔහුට පාවිච්චි කරන්න වෙන අවශේෂ නිරෝධය සිදු නොවි නිර්වශේෂ නිරෝධය සිදු වෙන මාර්ගයක් තේරුම් ගන්න. අංගුත්තර නිකායේ ඒකක නිපාතය තුළ මෙන්න මේ වගේ ලස්සන වචනයක් තියෙනවා. අට්ඨාන මේතං භික්ඛවේ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝ උපගත්තේය නේතං ඨානං විජ්ජති. පාඩම් කරගන්න හොඳයි, මතක තියාගන්න හොඳයි. ගෙදර අර බිත්තිය තියෙනවනේ බැනරයක් මෙම නිවසට බුදු සරණයි කියලා. ඒ වෙනුවට මේක ගහගන්න එක හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ නිත්‍ය අනිත්‍ය පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා හොඳට මේක. මේ පිළිබඳ පැය එකමාරක ධර්ම දේශනාවක් මම කරලා තියෙනවා මේ මාධ්‍ය ඔබට අහන්න හම්බ වෙයි. දැනට එක වතාවක් කරලා තියෙනවා, තව කී වතාවක් යනකොට අහලා බලන්න. මහණෙනි වෙන්න බැරි දෙයක් තමයි මේ දිට්ඨි සම්පන්න පුද්ගලෝ කියන්නේ සෝවාන් පුද්ගලයෙක්. කිසියම් සංඛාරයක් නිට්ටයයි කියලා ගනීද ඒක වෙන්න බැයිලු. දැන් මොනවද මේ සංඛාර? කිසියම් සංඛාර වතු පිටේ ඉඩ කඩන්ද? කාය වචී මනෝද? නැහැ. පුණ්‍යාභි සංඛාරය, අපුණ්‍යාභි සංඛාරය, ආනිජ්ජාභි සංඛාරය. අර සංඛාර රූප පංච උපාදානස්කන්ධයේ සංඛාරයට වේවා එනකොට තමයි පංච උපාදානස්කන්ධයේ පුණ්‍යාභි සංඛාරයෙන්, අපුණ්‍යාභි සංඛාරයෙන්, ආනිජ්ජාභි සංඛාරයෙන් අபிසංඛාර බවට පත් වෙලා උපාදාන වෙන්නේ. එතකොට අර හේතු ඉතුරු වී අවසන් වෙන එකට තමයි නිත්‍ය කියන්නේ. දැන් ඔහුට පිළිගන්න බෑ. ඔහු නිත්‍ය පිළිගන්නේ නැති කෙනෙක්. සෝවාන් වීමම බුදු සමයේ බුදුන් වහන්සේ වදාළ පරිදි අනිත්‍ය පිළිගැනීමයි කියන නිගමනයට මම ඇවිදින් ඉන්නේ මේ සූත්‍රය ආශ්‍රයෙන්. කෙස්වල අනිත්‍ය නෙමෙයි, ලොම්වල අනිත්‍ය නෙමෙයි, වතු පිටි වල අනිත්‍ය නෙමෙයි, මල් පරවෙන අනිත්‍ය නෙමෙයි. පංච උපාදානස්කන්ධය අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවීමි අවසන් වෙන අනිත්‍ය. පංචස්කන්ධය අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු අවසන් වෙන එක නිට්ටය. ඒ වුණාට මහණනි දිට්ඨි සම්පන්න මේ පෘථග්ජන පුද්ගලෙක් කිසියම් සංකාරයක් නිට්ටය කොට ගනීද? ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ නෙමෙයි පෘථග්ජනයාටයි නිට්ටය, ධර්මයේ තේරුණාටයි අනිත්‍ය අරනහම ලෝකේ වෙනස් වෙන්නේ නැහැනේ. මෙන්න මේක තේරෙනවට කියනවා දස්සනෙන සම්පන්නෝ කියලා. දැන් ඔහුට මොකද කරන්න වෙන්නේ?
අර මම මගේ ආත්ම කොට ගනිමින් කුණු මල්ලට පුරවපු කුණු අයින් කරන්න වෙනවා. දැන් අපි යමු මෙතෙන්ද ගැලපෙන පදේ හොයාගන්න. සම්මා වායාම. වායාම කියන එක ඉතින් අපි සිංහලට ව්‍යායාම කියලා ගන්නවා. නමුත් මෙතන වෙන්නන්නේ යහපත් උත්සාහය කියන එකනේ. මොකද්ද උත්සාහ කරන්න ඕන? අපි කාලේ වැදගත් නිසා පාලිය අතහැරලා සිංහලෙන්ම කතා කරමු. උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම. නූපන් අකුසල් නොඉපදීමට ගන්නා වෑයම. උපන් කුසල් දුරු කිරීමට ගන්නා වෑයම. නූපන් කුසල් ඉපදවීමට ගන්නා වෑයම. හැබැයි අකුසල් කියන්නේ පව්, කුසල් කියන්නේ පින් කියලා හැම ගන්න එපා. එහෙම තමයි අපේ සමාජයේ තියෙන්නේ. ඒක වැරදි බවම පෙන්වන තැනක් තියෙනවා. යන්න දස අකුසලයට. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමවැදීම, බොරු කීම, පරස වචන කීම, හිස් වචන කීම, කේලාම් කීම, ලෝභ, දැඩි ලෝභ, බලවත් ක්‍රෝධ, මිත්‍යා දෘෂ්ටි. දස අකුසල්. මුල් මොනවද? ලෝභ, දේශ, මෝහ. අකුසල මූලය ලෝභ, දේශ, මෝහ. ඉහතකී දස අකුසලෙන් වෙන්වීමට දස කුසලයයි කියනු ලැබේ. එහෙනම් ලෝභ, දේශ, මෝහ වලින් වෙන්වීමට නේද කුසලය කියන්නේ? කුසලයේ කියලා පිනට අපි පාවිච්චි කළාට ඒක පුණ්‍යාවි සංකාරය. ඒක භවගාමී කුසලයේ. අකුසලයෙන් වෙන්නේ මේ කුසලය. ඔය සබ්බපාපස්සාරණං කුසලස්ස උපසම්පදා කියන්නේත් ඒකට. මේ කුසලයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ සෝවාන් සිට අනාගාමි දක්වා නැත්නම් රහත් දක්වා තමයි මේ කුසලය හම්බ වෙන්නේ. මම මේ සමාජයට කියනවා කුසලය කියන්නේ මාර්ගඵල පිළිලින් නිවනට නම. අකුසලයෙන් වෙන්නේ එතෙන්දි විතරයි. අන්න නූපන් කුසල් උපදින්න පුළුවන් ව්‍යායාමයේදී. සෝවාන් නූපන් කුසලයේ ඉපදීමක්. බණ තේරුම් අරන් විදර්ශනා කරනකොට සකෘදාගාමී නූපන් කුසල් ඉපදීමක්. අනාගාමීනකොට නූපන් කුසල් ඉපදීමක්. එහෙමයි ඒක ඇත්ත සිද්ධිය. රටේ තොටේ පොත්පත්වල දේශකින් වහන්සේලා මොනවා කියලා තියෙනවද මම දන්නේ නැහැ. ඒකට මට වග කියන්න බෑ. ඇත්ත සිද්ධිය ඒකයි. මොකද්ද දැන් උපන්න කුසල් කියන්නේ? අන බණ තේරෙන්න ඉස්සලා එකතු කරගත්තා වූ ලෝභ දේශ මොහ ඇතුලේ තියෙනවා. ඇහැට ගැටෙනකොට කේන් තියෙනවා. ඇතට ගැටෙනකොට ලෝභය උපදිනවා. ඇහැට ගැටෙනකොට රූප ශබ්ද ගන්ධ රස තණ්හා උපදිනවා. ඒවා පරණ තියාපුවා එන්නේ. අර ගහේ තිවිච්ච කිරි එන්නේ කොටපුවාම. අන්න ඒ නිසා ඒකට කියනවා උපන් අකුසල් මේ එන්නේ. දැන් ඉතින් ඒ තරහෙන් බයෙන් කනගාටුවෙන් වෛරයෙන් කටයුතු කරන්න ගියොත් උපන් අකුසල් තවදුරටත් වැඩි දියුණු කරනවා යරුනහම දුර වෙන්නේ නැහැ. උපන් අකුසල් මොකක් කරන්න ඕනද? දුරු කරගන්න ඕන. ඒ වගේම මම හොඳ වැඩක් කරන්නම්. මම හෙට ඔකට හොඳ වැඩක් කරන්නම්. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා ඉස්සරහට තිබ්බොත් ආයෙත් නූපන් අකුසල් උපදවනවා. අතීතෙන් එනවා ඒකට රැවටිලා පස්සේ ගන්න තිබ්බොත් නූපන් අකුසල් උපදවනවා. දැන් එතකොට මිත්‍යා ව්‍යායාම. මේ මොහොත සම්මා වායාමයක් බවට පත් වෙන්නේ කොහොමද එතකොට එහෙනම්? උපන්න කුසල් දුරු වෙන්නත් ඕන, නූපන්න කුසල් නූපදින්නත් ඕන. මොනවද මේ? බලමු මොනවද කියලා. ඊළඟට තියෙන්නේ මොනවද? කාමරාග ව්‍යාපාද. මේ සංයෝජන පහේ ඊළඟට තියෙන්නේ මොනවද? කාමරාග ව්‍යාපාද. කාමරාග ව්‍යාපාද කොහොමද උපදින්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් අරමුණු එන වෙලාවට බාහිර හේතුන්ගේ uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. අන්න උපදින වෙලාව. එහෙනම් මේ විතර්ක නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ග්‍රමේති නම් වූ ප්‍රහාණය කරන්න උපදින්න ඕන. උපදින්න නම් පස් දොරෙන් ලෝකෙට මුහුණ දෙනකොට මේක දර ගන්න පුළුවන් සිහියක් තියෙන්න ඕන, හදා ගන්න. අරමුණෙන් නැතුව භාවනා කරන්නේ කොහොමද කියන්න මට? අරමුණේ විදර්ශනා කරන්න තියෙන්නේ. සමාධියක් හදාන අරමුණේ නැතුව ඉන්න පුළුවන්. ඒ එන්නේ නැත්තේ කෙලෙස් යට වෙලා සමාධිය බලවත් වෙලා යරුණාම අර කාම විතර්ක සේරම හිත ඇතුලේ තියෙනවා. ව්‍යාපාද විතර්ක. සමාධිය කඩාවැටිච්චාම හොඳටම හිටපු තැනින් බිමටම වැටෙනවා. සමහර අහසින් ගියරසියුරට පයින් යන්න උනේ ඒක තමයි. ඒ නිසා බුදුන් වහන්සේගේ සමාධිය පෙන්වන්නේ හංගගෙන ඉන්න එකක් නෙවෙයි. ඒක ලෝකෝත්තර සමාධිය. ඒක ආනන්තරික සමාධිය. අරක ලෞකික සමාධිය. මේ දෙකේ පරතරයක් තියෙනවා. ඕනනම් තියෙන තැන කියලා දෙන්නම්. පාලියෙන් කියලා සිංහලෙන් කියලා දෙන්නම්. පිටකක දේශේ ලියන රහතන් වහන්සේ නමක් මෙන්න මෙහෙම කියනවා. ධානං විරාගෝ තානි ද්විදානි. මේ ධානය කියන එක කෙලස් යටපත් වීමෙනුත් විරාගිකයි, කෙලස් නැතිවීමෙනුත් විරාගිකයි. විරාගික තියෙනවා මේ මොහොතට. හැබැයි ಜಾති දෙකක්. තානි ඒවා වර්ග දෙකක්. එකක්
බොජ්ජංග විප්පයුක්තානිච බොජ්ජංග සහිත ධානයක් නෙවෙයි ඒක අර අත්කලමතාන යෝගින් කෙලස් ඈත් කරලා හදාගත්ත එක. අනිත් එක බොජ්ජංග සම්පයුක්තානිච ආර්ය මාර්ගය යනකොට සෝවාන් සිට එහාට ලැබෙනා වූ එක බොජ්ජංග සහිත ධානය. ධාන දෙකයි. බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. බොජ්ජංග රහිත ධානය තෙරුවන් සරණ ගියේ නැති පු탁ජනිය උපදවා ගන්නා වූ වෙනස් ශාසන වල තියෙන්නත් පුළුවන්. බුදු සසුනේ සිවුර පොරවා ගත්තට සුදානගෙන හිටියට තියෙන්න පුළුවන්. යන්නේ පාරේ නම්. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුග්ගලානි සෝවාන් වලින් එහා පැත්තට තියෙන ලෞකෝත්තර ධානයට නෙමෙයි පෙන්වන්නේ. එහෙනම් මේ ධාන වර්ග දෙක ත්‍රිපිටකයේ තියෙනවනේ මෙහෙම අපි එකක් කරගත්තට. බණ නැති භාවනා බණ සහිත භාවනා කියලා මම බය නැතුව කියන්නේ ඒකයි. දැන් නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? එදිනෙදා ජීවත් වෙන්න ඕන. යුතුයකම් ඉටු කරන්න ඕන. රැකියාව කරන්න ඕන. ඒ කාරණා වලින් බැහැර වෙන්න බෑ. ඒ කාරණාවලදීම ඇසට කනට නාසයට දිවට කායට ගැටෙනකොට කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ උපදිනකොට විතර්කයයි මම. කාම විතර්කයේවත් ලෝභයයි මම. ව්‍යාපාද විතර්කයේවත් ද්වේෂයයි මම. දැන් කාමරාග ව්‍යාපාද තුනී කරන්න නේද තියෙන්නේ සෝවාන් පුද්ගලයාට භාවනාවේදී. මමත්වයෙන් අරන් හේතු ඉතුරු කරොත් තුනී වෙනවද? නෑ. මමත්වයෙන් නොගෙන කන්ති ඉවසන්ට අක්කෝදේන ජිනේ කෝදං. කෝද නොකිරීමෙන් තමයි දිනන්න පුළුවන්. ඒ කියන්නේ හටගත්ත දේ නූපන් අකුසල් උපදින විදිහට හේතු නොතබා අවසන් කරනකොට මොකද වෙන්නේ? උපන්න අකුසල් දුරු වෙනවා. අන්නේ උපන්න අකුසල් දුරු වීමට තමයි කියන්නේ අනිත්‍ය කියලා. අනාගත ඵලයක් උපදින්න නැත්ව හේතු ඉතුරු අවසන් වෙනවා නම් එහෙනම් මොකද වුනේ? ඒක තුලින් ලෝකෝත්තර සමාධිය බලවත් වෙනවට කියනවා නෝපන් කුසල් උපදිනවා. එහෙනම් මේ සෝවාන් වලින් එහාට මේ නිවීම හමු වෙනවට තමයි මේ නූපන් කුසල් ඉපදීම කියලා කියන්නේ. සෝවාන් සිට සකෘදාගාමී වෙනවට තමයි උපන් කුසල් වැඩි දියුණු වීම කියලා කියන්නේ. සකෘදාගාමීට අනාගාමී දක්වා තමයි තවදුරටත් උපන් කුසල් වැඩි දියුණු කිරීම කියලා කියන්නේ. එහෙමයි තේරුම් ගන්න ඕන කාරණාව තියෙන්නේ. දැන් එහෙනම් අපට තේරුම් ගත්ත පුද්ගලයාට අර තිට්ටං චරන් නිසින්නවා කයානෝවා නැත්නම් පස් දොරෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හමු වෙන අරමුණවලදී නැත්නම් සතර ඉරියව්වේ නිින්ද හැරුණ විට ප්‍රසාදයන්ට ගැටීමේදී Taman හංගාගෙන තිබෙනා වූ කාමරාග ව්‍යාපාදයේ කොයි මොහොතේ එයිදැයි හොරෙක් එනකොට හොරාට නොදන්වා හොරා අල්ලන්නට සැඟවි ඉන්නාසේ වර්තමාන ස්කන්ධ පංචය කෙරෙහි සතිමත් වෙන්න ඕන. සතිමව නුනොත් මායя එතෙන්ට ඇවිදින් මම බවට පත් වෙලා වැරද්ද කරලා ඔබ අපායට නැත්නම් දුකට පත් කරනවා. අවසන් කරන්න තියෙන මොහොත ඔබට අනාගත ඵල උපදින හේතුවක් බවට පත් කරන්නේ සිහිය නැති වී එතෙන්ට මම පැමිණීමෙන්. අන දිට්ඨි සම්බන්ධ පුද්ගලයාට එහෙම පිළිගන්න අයිතියක් නැහැ කියලා මේ ගන්න නැහැ කියලා කියනවානේ. එහෙනම් හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය දන්නේ සෝවාන් පුද්ගලයෝ එතනින් එහාට. ඊට මෙහා පැත්තේ අය කතා කරන්නේ පොතේ පතේ පාඩම් කරගත්ත තමන් දන්න හදාගත්ත අනිත්‍යක් කරුණාම බාහිර ලෝකේ දේවල් වල අනිත්‍යක් බුදුදහමේ පෙන්වන්නේ නැහැ. මම බලන්න තියෙන්නේ මම දැකලා තියෙන්නේ කේසාලෝමා නකාදන්ත අනිත්‍ය කියලා නෙමෙයි. අත්තිමස්මින් කායේ කේසාලෝමා නකාදන්ත ඒවා තියෙනවා කියලා විතරයි. නමුත් මෙහෙම පැහැදිලි කරලා සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදී කියන්නේ කෙලෙස් වලට. උපදී සම්බන්ධයෙන් අනිත් දුක්ඛ අනාත්මය බලන්න කියලානේ තියෙන්නේ. විතර කියන සූත්‍රයේ තියෙන පදයක් මම ඔබට පෙන්නුවේ. එහෙනම් ඒවා උපදී කියන්නේ උපදින හේතු කියන එකමයි. හේතු තිබී උපදිනවා. ඒ වචන එහෙමත් ගන්න පුළුවන් ඕනනම්. හට ගන්න වෙලාවට පෙර පරිදි මමත්වයෙන් අරන් ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන පවත්වනවාද? පෙර පරිදි ඒකට නොයා මමත්වයෙන් නොගෙන කපාගෙන කොටාන අවසන් කරන්න ගියොත් හේතු ඉතුරු වී අවසන් වීම යලිත් අවිජ්ජාපත්‍ය සංඛාරා. හටගත්ත මොහොතේ මම ඒක පාලියෙන් පෙන්නන්නම් එතකොට තේරෙනවා. පෘථග්ජන පුද්ගලයා කරන වැඩේට පෙන්නනවා uppannam කාමවිතක්කං අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති න අනභවං ගමේති. ඔන්න පමාව. සිහි නැති එක. උපන් කාම විතර්කය හොඳයි සපයි සාන්තයි කියලා බාර ගන්නවා. බැහැර කරන්නේ නැහැ නප්පජහති. ඒක විදර්ශනාවට ලක්කොට අවසන් කරන්නේ නැහැ. නවිනෝදේති. ඒක ඉවර කරන්නේ නැහැ නබ්‍යන්ති කරෝති. ඒක යලිත් හට ගන්න නැති විදිහට අවසන් කරන්නේ නැහැ. න අනභවං ගමේති. ඔකට කියනවා පමාව. ඕක භාවනාව නෙවෙයි. උපන් එකේදී මොකද කරන්න තියෙන්නේ? නාදි වාසේති. මමත්වෙන් බාර ගන්න එපා.
වහාම සංසිඳවන්න කටයුතු කරන්න පජහති. එය ඒ විතර්කය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න නැත්තම් මමත්වෙන් නොගෙන ඉන්න විනෝදේති. විශේෂයෙන් හික්මීමට විනෝදේති කියන්නේ. අවසන් කරන්න බ්‍යන්ති කරෝති. නිකම් නෙමෙයි අනාගත ඵල උපදින්න තණ්හා උපාදාන බව නොකර අවසන් කරන්න අනභවං ගමේති. ඒකට කියනවා අනිත්‍ය. මේ බුදු සමයේ ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු වීමේ අවසන් වීම නිත්‍ය සුඛාත්මයි. ඒක පංච උපාදානස්කන්ධය. බුදු සමයේ පංචස්කන්ධේ උපාදාන නොවි අවසන් වීම අනිදුක්ඛානාත්මයි. ඒ අනිත්‍ය. ඔන්න බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට සතරෙන් දුකින් මිදෙන්න අනිත්‍ය නැමැති ධර්මයේ දේශනා කළ හැටි. දැන් අනිත්‍ය නැමැති ධර්මයේ පාවිච්චි කරන්න දන්නේ අනිත් ධර්මයේ තේරුම් ගත්ත සෝවාන් පුද්ගලයා නෙවෙයිද? එහෙනම් බුදුසාමයේ තෙරුවන් සරණේ ධම්මං සරණං ගච්ඡාමි දන්නේ සෝවාන් සිර රහත් දක්වා ඇරුණාම අනිත් අය දන්නේ නැහැ කියලා මං කියන කතාව ඇත්තද බොරුද? කටපාඩම් කරන බුද්ධං සරණං ගච්ඡාමි කී කියා ඉන්නවා, ධම්මං සරණං ගච්ඡාමි කී ඉන්නවා, සංඝං සරණං ගච්ඡා කී ඉන්නවා. පෘථග්ජනයි. මේ තෙරුවන් සුපිරි ආර්ය සත්‍යයක් එක වළංගු වෙන්නේ ආර්ය පුද්ගලයින්ට. තේරුම් ගත්තන් පස්සේ මේ අනිත්‍ය භාවිතය කෙලෙස් නැසෙන්න ඕන. අනිත්‍ය භාවිතයෙන් ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා සංකාරය අනිත්‍ය මම බලනවා කියන එක නෙමේ ධර්මයේ සරණ කියලා කියන්නේ. ඇයි අනිත්‍ය ධර්මයේ කියලා දේශනා කරලා නැද්ද බුදුන් වහන්සේ? තියෙනවානේ. වක්කලිට වදාරනවා ඔය ශරීරය දිහා බලන් ඉන්න එපා. මේ ධර්මයේ දැක්කොත් බුදුන් දකින්න පුළුවන් කියලා. අනතුරුව ධර්මයේ විග්‍රහ කරන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර පහ නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිදුක්ඛයි අනාත්මයි. ඒ අනිදුක්ඛ අනාත්ම දේවල් මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමීනි. එහෙනම් සබ්බං රූපං සබ්බං වේදනා සබ්බා සංඥා සබ්බා සංකාර සබ්බා විඥාන නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්ප. අය දට්ටබ්බං එනම් පෙන්වන්නේ ස්කන්ධ පංචකයට එන දේවල් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා නෙමෙයිද? ඒ අර ධර්මයේ දකීද බුදුන් දකී කියන එකේ ධර්මයේ කියලා පෙන්වන්නේ අනිත්‍ය නම් මම වැරදිද? බෞද්ධ සමාජයේ මේ අනිත්‍යට එන්න ඕන. එතකොට උන් අනිත්‍ය භාවිතා කරන්න ඕන දුකින් මිදෙන්න. අපි කොතරම් ඈතට ගියාද ධර්මයේ වරද්දාගෙන අපට පේන්නේ කෙස්සල අනිත්‍ය, මල්වල අනිත්‍ය, දත්වල අනිත්‍ය, වතු පිටිවල ඉඩ කඩන් වල අනිත්‍ය, ඇති වෙන එක නැති වෙන එක අනිත්‍ය. දැන් දැසෙන් නේද බලන්නේ? ස්කන්ධ පංචකය තුල හේතු ඉතුරු නොවීම සඳහා නුවණින් භාවිතා කළ යුතු අනිත්‍ය ඇස් වලින් බලන්න උගන්වපු දවසේ ඉඳලා බුද්ධ ශාසනය තුල මාර්ගඵල නැහැ. පරදා දාගන්න වෙන මොකවත් කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට දැන් තේරුම් ගත්ත පුද්ගලයාට දැන් මාර්ගඵල ලැබිලා තියෙන්නේ. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරුණා නම් ඔහුට තියෙනවා සෝවාන් මාර්ගස්ත වීමෙන් පරස්ත වීමෙන් ලබාගත්තා වූ අර සමාධිය, ලෝකෝත්තර සමාධිය. අපි එකට කියනවා පළවෙනි ධානය, ලෝකෝත්තර පළවෙනි ධානය. ලෞකික නෙමෙයි. දැන් ධාන පාදකට විදර්ශනා වඩනවා කියන්නේ මෙතන ඉඳගෙන එන අරමුණ. කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේදී මොකද කරන්න ඕන? නොඇලී, නොගැටී, මුලා නොවි අවසන් කරන්න ඕන. අල්ලාගත්තෙත් අරමුණ තුළ නම් හේතු ඉතුරු වෙන්න. එහෙනම් සිහිය පාවිච්චි කරොත් අල්ලා නොගෙන ඉන්නත් පුළුවන් වෙනවා. පළවෙනි එකේදී අහුණත් ඊළඟ එකේදී හරි සිහිය එනවා. මුලදිම නම් මේක පෙරපුරුද්දට ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන හෙට දිහාට තමයි මතක් වෙන්නේ මං කලේ වැරද්දක් කියලා. ඒ සිහිය ආපු වෙලාව. තව ටිකක් කල් යනකොට හෙට නෙමෙයි අද හවසට මතක් වෙයි. තව ටිකක් කල් යනකොට අද හවසට නෙමෙයි ඒ මොහොතට මතක් වෙයි. අය උනාට කිව්වෙන් පස්සේ, කරන් පස්සේ. තව ටිකක් වෙලා යනකොට කියන්න කරන්න ඉස්සෙල්ලා හිතට එනකොට මතක් වෙයි. අන්න එහෙමයි මේ සිහිය ටික ටික ළඟට එන්නේ. ඒ දැක්කනම් එයාට ඉඩ නෑ පවත්තන්න. දැන් අන්න එතන නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති වළංගු වෙනවා. ඒ පහන සංඥානේ ප්‍රහාණය වෙන්නේ එහෙමයි. එහෙනම් අපට බලන්න තිබෙන්නේ ලෝභයේදී ලෝභය, දේශයේදී දේශය, මෝහයේදී මෝහය නෙමෙයිද අනිත්‍ය බලන්න තියෙන්නේ. ඒ ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඡය වෙන්න ඕනනේ. ඒ ඡය වීමේ අවස්ථාව වර්තමාන ස්කන්ධ පංචකේ නැමැති මොහොතේ ලබා දෙන්නේ. වර්තමාන ස්කන්ධ පංචකය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඕන එකකින් උපදින්න පුළුවන් වර්තමානයේ. ඒ මොහොත. නැවත නැවතත් එනකොට අර පරණ පුරුදු පාරේ නම් මම හොඳ වැඩක් කරන්නම්, මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියනවා නම් එහෙනම් ඒක මම මගේ ආත්ම කොට ගනිමින් කාමරාග ව්‍යාපාද වඩනවා. නමුත් ආර්ය මාර්ගය යනවා කාමරාග ව්‍යාපාද තුනී කරනවා. දවසක් ඇයිද, දෙකක් ඇයිද, අවුරුද්දක් ඇයිද අපි දන්නේ නැහැ. අවුරුදු 7ක් දීලා තියෙන්නේ. ආත්ම 7ක් දීලා තියෙන්නේ තේරුම් ගත්ත පුද්ගලයාට.
මේ ක්ලේශයන් ප්‍රහීන කරමින් ලෝභ දේශ මොහ ප්‍රහීන කරගෙන යන පුද්ගලයාට පටිසෝතගාමී කියලා කියනවා. දැන් ඔහු ළඟ තියෙන්නේ අර උපන් එක දුරු කරන්න ඕන, නූපන් එක නූපදව අවසන් කරන්න වෙනවා. දැන් සම්මා වායාමයේ ඊතර නෙමෙයිද තියෙන්නේ? ඔය සම්මාදිට්ඨි දෙක විග්‍රහ කරන මහා චත්තාරී සක සූත්‍රය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදලා තින්නේ 아무තු විදිහකට. පෘථග්ජන පුද්ගලයාට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ පහම පෘථග්ජන මට්ටමින්. ආර්ය පුද්ගලයාට මේක ආර්ය මට්ටමින්. දෙආකාරයක්. අරක සිතකය වචන බාහිරින් සංවරණ එක, මේක කෙලෙස් නැසන එක. මේ පහ සම්පූර්ණ වෙනකොට වායාම සති සමාධි ඉබේම වෙනවායි කියලා තියෙනවා. තාමත් මේ දේශනාව මම සමාජයට කළේ නෑ. තව උගන්න ඉන්නවා තේරුම් ගන්න. ඒ නිසා මෙන්න මේ මාර්ගයේ ගන්නකොට මාර්ගයේ ගන්න ඵල තියෙන්නේ. හේතු ඉතුරු නොකී අවසන් කිරීම මාර්ගය නම් හේතු ඉතුරු නොවෙනකොට ලැබෙන නිර්වශේෂ නිරෝධයේ ඵලය හම්බ වෙනවා. මාර්ගඵල. කජු හරි කොස් හරි උපාධි හරි මොනවා හරි බලාපොරොත්තු වෙන්න එපා මාර්ගඵල කියලා. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අසංකත ධාතුව නැත්තම් නිර්වාණය. සෝවාන් පුද්ගලයාත් නිවන් දැක්ක, සකෘදාගාමී පුද්ගලයාත් නිවන් දැක්ක, අනාගාමී පුද්ගලයාත් නිවන් දැක්ක අපි කියන්නේ. හැබැයි ටික ටික දකින්නේ. අරහත් වෙනකොට තමයි වැහෙන්නේ නැති විදිහටම නිවන් සම්පූර්ණ කරගෙන තිබෙන්නේ. එහෙනම් භාවනාව තියෙන්නේ මොකේද දැන්? ආර්ය මාර්ගය යනකොට කාමරාග ව්‍යාපාද උපදින විට ඒවා නොයවසා ඒවා මමත්වෙන් ගන්න නැතුව නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති යන බවන් ගමේති නම් වූ කර්තව්‍යෙන් අල්ලා නොගෙන අවසන් කරන අනිත්‍යයටපත් වෙන්න. දැන් ටික වැඩුණ දේවල් අයින් වෙන්න පටන් ගන්නවා. ඇතුළත හිස් වේවි, ඇතුළත හේතු නොයාවි. හරි ලස්සන උදාහරණයක් තියෙනවා. ත්‍රිපිටකයේම තිබෙන්නේ සංයෝජන සූත්‍රය කියලා කියන්නේ. ඔය පන්සලට යන උපාසකම්මලා කරන වැඩක් උදව් කරන බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය පෙන්නනවා. පාලිය කියන්නේ නැතුව සිංහලෙන්ම කියන්නම්, කාලේ මඩ කරවන්න දිනව නැත්තම් මට කොහොමද පෙන්වන්නේ? අම්මා කෙනෙක් යනවා පහනක් අරගෙන තෙල් බහලනවා, වැටියක් දානවා, ඊට පස්සේ ගින්දර පත්තු කරනවා. පහන් දැල්ල යනු තෙල් වල වැටියේ පහනේ සියල්ලේ එකතුව ඵලයයි. තෙල් වල පහනක් දැල්ලත් නැහැ, වැටියේ පහන් දැල්ලත් නැහැ, පහනේ පහන් දැල්ලත් නැහැ. එකතු වුණාම දැල්ල තියෙනවා. තව උපාසකම්ම කෙනෙක් නැවත මේකට තෙල් සහ වැටිය දානවා නම් දිග්ගු කාලීනව දැල්ලට ආහාර හම්බ වෙන බැවින් දැල්ල වෙනවා. මොකද්ද මේ උපමාවෙන් පෙන්වන්නේ? තණ්හා උපාදානව අවිද්‍යා සංකාර කරනවා නම් නැවතට මම පස්සේ ගන්න තියෙනවා නම් ඒ ලෝභ දේශ මොහ නැමැති දුක්ගින්න දැල් වෙනවා කියලා ඔය පෙන්වන්නේ. කරන්න ඕන වැඩේ මොකද කියලා පෙන්වලා තිබෙන්නේ නිවන්න කැමති නම්. දාපු තෙල් වලින් ඇවුලුණාවයි, උපන්න කුසල් ඇවිදින් දුරු වුණාවයි. ආයේ තෙල් සහ වැටිය දාන්න එපා. වර්තමාන මොහොත අනාගත ඵල උපදින හේතු ඉතුරු කරන්න එපා කියලා අර පෙන්වන්නේ. තෙලුයි වැටියයි දාන්නේ නැත්නම් නොදාන තෙල් සහ නොදාන වැටි කියලා එකක් නෑ. අර ටික ඉවරනකොට දැල්ල නිවෙනවා. මේ දැල්ල දුක්ගින්න. අපේ හිතේ ඇවිල්ලා ඒ ගින්න නිවෙනවා කියලා පෙන්වන්නේ. එහෙනම් අන්න අනුගමනීය ප්‍රතිපදාවේදී ලෝභක්ඛය දුක්ඛක්ඛය, අකම්මක්ඛය දුක්ඛක්ඛය. මේ ක්ෂය ප්‍රතිපදාවට යන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් කාමරාග ව්‍යාපාද තුනීවෙන්ට ප්‍රථම ලෝකෝත්තර ධානයේ මත ධාන පදනකොට මේ අරමුණු විදර්ශනා කිරීමේදී කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට අඩක් තුනී වෙනකොට තේරෙවි ඉස්සර තරම් ගහ බැර ගන්න, කපා ගන්න, කොටා ගන්න, වෛර කරන්න යන එකේ තේරුමක් නැහැ කියලා. දැන් අර ඔස්සාගේ මැස්ස යන එක වෙනකොට ඇවිදින් කයට වචන නොදී ඉවර වෙන තැනට එයි. ටිකක් හිතයි මෙහෙම කරනවායි කියලා. තවදුරටත් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? කාමරාග ව්‍යාපාදම උපදිනකොට uppannam කාම ව්‍යප්තක්කම්, ව්‍යාපාදිතක්කම්, හිංසාවිතක්කම් අන්න ඒ වායේදී මේ සම්මා වායාමයේ දෙන්න ඕන අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්න. මේකට කියනවා අප්‍රමාදය කියලා. මේකට කියනවා සිහියෙන් කටයුතු කිරීම කියලා. ඕනේ වචනයක් යොදා ගන්න. එතකොට මේ පුද්ගලයා පටිසෝතගාමී. දැන් අර අතහරින හින්දා තමයි පටිසෝතගාමී කියන්නේ. කාමරාග ව්‍යාපාද විනාශ වෙනකොට ලෝකෝත්තර දිවෙන් දෙවෙනි ධානය හමු වෙනවා. කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට විනාශ වෙනකොට ලෝකෝත්තර තුන්වෙනි ධානය හම්බ වෙනවා. ධාන පාද කරගෙන තමයි විදර්ශනා වඩන්න තියෙන්නේ. ලෞකික ධාන නෙමෙයි හැබැයි. ලෝකෝත්තර ධාන. ඒක සෝවාන්, සකෘදාගාමී, අනාගාමීට අනායාසයෙන් ලැබෙන එකක්. ඒ අර රහතන් වහන්සේ දේශනා කළා තියෙන ධානානි විරාගෝ කියලා. දැන්
මෙතනින් එහාටත් පාර තියෙනවා. ඒ පිළිබඳ සමාජයේ තියෙන මත ගොඩක්. මම මගේ අදහස පිට යනවා ඉදිරිපත් කරලා තියෙනවා. ඔබත් එතෙන්ට ඇවිදින් තේරුම් ගන්න. දැන් උදකූපම පුද්ගල සූත්‍රයේ ධර්මයේ තේරුම් අරංගිය පුද්ගලයා අනාගාමීව රූපාවචර අරූපාවචර බඹලෝ යන්නේ සුද්ධාවාස බඹලෝට යන්නේ ආපහු විදර්ශනා කරන්න මෙහෙ එන්නේ උපත ලබන්නේ එතනදී ඊතුරු ක්ලේශයන් නිවි යනවා රූපී රාග අරූප රාග මානෝද්දා විච්ඡා කඩන්න තිබුණේ නැහැ එයාට. කේමක සූත්‍රයේ කේමක භික්ෂුව පැහැදිලි කරලා වදාරනවා මම අනිත් දුක්ඛ අනාත්මය පිළිගන්නවා නමුත් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි මම මන්දයක් තව මට ලෝභ නැති දේශ නැති මෝහය තියෙන අනාගාමී සරහත් අතර. ඒක කරුණු දවසට මේ නිසා මේ තුල මා දකින්නේ මේ සංයෝජන 10 කතාව අපට දේශනා කරපු එකක් කියලා නෙමෙයි මුල් පහ බැඳෙන්නේ කාම ලෝකයේ ඉන්න අය ඒක යට කරගත්තොත් අග පහෙන් හතරකට බැඳෙන්නේ. මේ පහ කඩාන යනකොට අග පහකට බැඳෙන්න දෙයක් නැහැ. මේකට ගාතාවක් තියෙනවා පංචචින්දේ පංචජහය කියලා. ඉදිරියේ දවසකදී මේ ගාතාවෙන් බණ ටික කියලා පැහැදිලි කරන්න. ඒ නිසා අපිට මේ පොතෙන් ඉගෙන ගත්ත පෙළවල් ඔස්සේ ගින් හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද බලන්න ඕන. අර සූත්‍ර වලට ගැලපෙන්න. අන්න චිත්තගහපතිතුමා කියනවා බුදුන් වහන්සේ වැඩ සිටියේදී මම මෙලොවින් ගියොත් එහෙම මුල් සංයෝජන පහ කඩාගෙන මම අනාගාමී වෙන කෙනෙක් කියලා කියයි කියලා කියනවා. එහෙනම් මේක සිත හදා ගන්න දහමක්. අනුගාමී ප්‍රතිපදාවක් තුළ සිත හදා ගන්න දහමක්. මොනවද මේවෙන් අතහැරෙන්නේ? මේවෙන් අතහැරෙන්නේ Taman සතු පෞද්ගලික දුර්වලකම් ටික. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නිසා දුකටපත් කරන්නේ. ඒවා දුක් ගින්න මහ විශාල ගින්නක්. ඒවා Taman හදාගෙන බාහිරින් ගැටෙනකොට උපදවාගෙන දුක් විඳිනවා. අර සාමාන්‍යයෙන් කියමනට කියන්නේ අඳුකල ණයට විසයි කියලා. ඉතින් ණයට අඳුකල පේනකොට එහෙනම් කේන්ති උපදිනවා ඇති. ඉතින් අපි ඒ වගේ මේ ලෝකේ විරුද්ධවාදීන් හදාගත්තොත් බිරිඳ හරි සැමියා හරි දරුවෝ හරි තව කවුරු හරි පේනකොට අපට උපදින කේන්තියට වැරදිකාරය ඒගොල්ලෝද? අපි හදාගත්ත එක නෙමෙයිද? අන්න එහෙම මිනිසුන් බාහිර දේවල් උදව්වෙන් Tamanට ආවෙනික දුකක් හදාගෙන විඳිනවා කියන එක තේරුම් ගත්ත පුද්ගලයාට මොකටද මම මේ වදයක් විඳවන්නේ මේක අතෑරපුවාම ඉවරයිනේ කියලා. එහෙම මිනිස්කම හදන එකක් නෙ මේක. මේ සමාජයේ මිනිස්කම හදන එකක් මේක. ඒ නිසා මේ කරුණු තේරුම් ගැනීම තුළ කෙනෙකුට ඉන්නේ කොතනද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔහු ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔහුට තේරෙනවද? තේරෙන්නේ නැත්නම් අර පුතග්ජන භාවය තුළ පිනෙන් එහාට යන්න මාර්ගයක් නැහැ. ඒ පුණ්‍ය අபிසංකාර විපාක තියෙවි. එතකොට ඔහු එනම් කර්ම මාර්ගයේ හොඳ එක තෝරාගෙන කර්ම රැස් කරන්නේ. ඔහුට කම්මන්තරණං ගච්ඡාමි යරනහම තාම ධම්මන්තරණං ගච්ඡාමි වළංගු වෙලා නැහැ. මේ කාමරාග ව්‍යාපාද තුනී කිරීමෙන් කර්ම සේ කරනකොට අන්නේ තුනී කිරීමේ මාර්ගයට තමයි ධම්මන්තරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. මම දැන් කලක් තිස්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධම්මන්තරණං ගච්ඡාමි වළංගු වෙන්නේ සෝවාන් සිරහත් දක්වා. ඉන් එහාට සරණ යන්න ධර්මයක් නැහැ. ඉන් මෙහා පැත්තේ ධර්මයේ සරණ යන්න දන්නේ නැහැ. ඒ තරම් සුපිරීමේ ධම්මන්තරණං ගච්ඡාමි. ඒ ධර්මයේදී ලෝභ, දේශ, මෝහ සේවී ඔබට නිවීම ලැබිය යුතුයි. සසර දුකින් මිදීමට තමයි තෙරුවන් සරණ යන්න තියෙන්නේ. එහෙනම් ඔබට අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරයි කියලා මම කල්පනා කරනු ලබනවා. අපි කතා කළා දැන් ඔක්කොම ටික මේකේ. සක්කාය සූත්‍රයෙන් සක්කාය දේශනා කළා, සමුදය පැහැදිලි කරා. දැන් නිරෝධය සහ මාර්ගය ඕක කරනවා නම් යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන්න ඕන නෑ ආයේ. වැඩේ කරනවා නම් අනිවාර්යයෙන්ම යන්න. මේ පිළිබඳ එක වචනයක් විතරක් මම කියන්න කැමතියි. ඔය ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර 7ක් පටිපදා කියලා. කීපතාවක් මම මේක කිව්වා. මේ පටිපදා එකේ පෙන්නනවා අත්තකලමතානුයෝගයයි කාමසුකාලනුයෝගයයි අක්ඛමා නිජ්ජමා කියලා වචන දෙකකින්. ඒ සූත්‍ර 7ේම මජ්ක්‍ධිමා පටිපදා කියන එකේ පෙන්ලා තියෙන පළවෙනි එකේ සතර සතිපට්ඨානය, දෙවෙනි එකේ සතර සම්‍යක් ප්‍රදාන, තුන්වෙනි එකේ සතර ඉර්ධිපාද, හතරවෙනි එකේ පංච ඉන්ද්‍රිය, පස්වෙනි එකේ පංච බල, හයවෙනි එකේ සත්බොජ්ජංගය, හත්වෙනි එකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ 37ේම යන්න ඕන නෑ, එකකින් වැඩේ කරනවා. හතරෙන් හෝ පහෙන් හෝ හතෙන් හෝ අටෙන් එකකින් වැඩේ කරනවා කියන එකයි මම තේරුම් අරන් තියෙන්නේ. මජ්ක්‍ධිමා පටිපදා මේ ඔක්කොටම කියලා තියෙන්නේ. එඳා ඔබට අවශ්‍ය අනුගමනීය මාර්ගය තෝරා ගැනීම සඳහා ඔබ සදහම් වටහා ගන්න.
මේ බුදුන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු සියලුම දේවල් දැනගන්න ඕන නැහැ. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීමෙන් පවපින ධානයේ ඔස්සේ අවශේෂ නිරෝධය වී සසරේ පමා වී සසරට බැඳේ ඇවිදින්නට සිදුවේ. ඒකේසේ නොවන්නට බුදුන් වහන්සේ වදාළ අල්ලා නොගැනීමේ අනිත්‍ය පිළිගැනීමෙන් ලෝභයේ දේශයේ ශයමින් සෝවාන් ආදී මාර්ගඵල වලින් භවගාමිත්‍ය නිරෝධ වේ. එවිට ලැබෙනා උත්තරීතර සැනසීමක් ඇත. ඒට නිවනයයි කියනු ලැබේ. ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්නට අනුග්‍රහක බෞතුන්ගේ මේ ධර්ම දානයේ හේතු ආසනාව වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාට ගෞතමයන් වහන්සේ ලෝට හෙළි කර වදාලා වූ ධර්මයේ සරණින් නිවන සැනසෙන ජීවිතයටපත් වෙන්නට හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං